විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ මතුවී තිබෙන ගැටලු ඒ පිළිබඳව ආණ්ඩුව දැන් දක්වමින් තිබෙන ප්‍රතිචාරයන් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරය පැහැදිලි කරන්න. අපි දන්නවා පහුගිය කාලේ පුරාටම විශ්වවිද්‍යාල සිසුන්ගේ අවශ්‍ය වෙන මූලික පහසුකම් සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය වෙන අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අසමත්ව තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම විශ්වවිද්‍යාලවල තමන්ගේ පහසුකම් ඉල්ලා සිටමිනුත් ඒ වගේම තමන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය සපිරීම සඳහා අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අරගලයක් උද්ඝෝෂණයක් තිබුණා. දැන් එම තත්ත්වය තීව්‍ර වෙලා තිබෙනවා. ඔබ දන්නවා මේ ප්‍රධාන උද්ඝෝෂණ සහ ක්‍රියාමාර්ගවල රුහුණු විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය, සබරගමු විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල ගණනාවක් දැන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙලා තිබෙනවා. පළමු කොටම මෙම ආයතනයන්හි එක් ආයතනයට සුවිශේෂී ලෙස බලපාන කරුණු තිබුණා. එකක් ඔබ දන්නවා වෛද්‍ය පීඨය ගත්තොත් රජරට වෛද්‍ය පීඨය ආරම්භ කරේ 2006 9 වෙනි මාසයේ 4 වෙනිදා. අරලියගහ මන්දිරයේ තමයි මේක විවෘත කිරීම කරනු ලැබුවේ නිල වශයෙන්. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා මේ වෛද්‍ය පීඨය ආරම්භ කරන අවස්ථාවේදී එහි පහසුකම් සහ එහි අවශ්‍ය වන වටපිටාව ගොඩනගලා තිබෙන අවුරුදු දෙකකට ප්‍රමාණවත් වන පරිදි පළවෙනි වසරට සහ දෙවෙනි වසරට ඒ පළවෙනි වසර සහ දෙවෙනි වසර ගත කරමින් තුන්වෙනි වසරට එළඹෙනකොට අනිකුත් අවශ්‍යතාවයන් සපුරන සූදානම් කියන බව ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව 2011 වසරේදී රජරට වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම 5 වෙනි වසරට අවතීර්ණ වුණා. 5 වෙනි වසරේදී අතිශය වැදගත් වෛද්‍යවරයෙක් හැටියට නිපුණත්වයක් ලබා ගැනීමේදී වෛද්‍ය උපාධිය ලබා ගැනීමේදී අපේ රට ඇතුළේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කිරීමේදී උන්ට ඉතාමත් වැදගත් මහාචාර්ය ඒකකයක් තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම. මේ මහාචාර්ය ඒකකයක් ඉල්ලා සිසුන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් දෙවැනි වසරට පත් වූ දවසේ සිට අරගලයක උද්ඝෝෂණයක සිටියා. ඒ අනුව 2010 ජනවාරි මාසේ 13 වෙනිදා මිලියන 1000ක් ඇස්තමේන්තු කොට මහාචාර්ය ඒකකයක් ගොඩනැගීමට මුල් කළ තිබුවා රජරට වෛද්‍ය පීඨ පරිසරයේදී. අනතුරුව එම සිසුන් කණ්ඩායමට පොරොන්දු වී සිටියා 2011 මැයි මාසයේදී මෙම මහාචාර්ය ඒකකය විවෘත කොට ඔවුන්ට අධ්‍යයන කටයුතු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව හදලා දෙනවා කියලා. නමුත් මැයි මාසයේ මේ විවෘත කරේ නැහැ. නැවත පොරොන්දුවක් ඉටු කරා ජුනි මාසයේදී ඇති කරනවා කියලා. නැවත කිව්වා නොවැම්බර් මාසයේ 15 වෙනිදා මේ විවෘත කරනවායි කියලා. මම පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් මාසයේ 2 වෙනිදා මේ පිළිබඳ විමසා සිටියට පසුව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක පාර්ලිමේන්තුවේදී පැවසුවා දෙසැම්බර් මාසයේ 15 වෙනිදා වෙනකොට මෙම මහාචාර්ය ඒකකේ පිහිටවලා එම දුවදරුවන්ට අධ්‍යයන කටයුතු කරන්න අවශ්‍ය නැ පටවිට හදලා දෙනවා කියලා. නමුත් මා දැක්කා ඊයේ උපකුලපතිවරයා ප්‍රකාශයට පත් කළා තිබෙනවා දැයට කිරුළ ආරම්භ කරන අවස්ථාවේදී කියන පෙබරවාරි මාසයේ 4 වෙනිදා මේක විවෘත කරන්න ලෑස්ති කියලා. හැබැයි දැන් මාස 8කට ආසන්න කාලයක් 5 වෙනි වසරට සමත් වූ සිසුන්ට එම මහාචාර්ය ඒකකයේ වැඩ පමා වීම හේතු කොටගෙන ඔවුන්ට සීමා වාසික වෛද්‍ය පුහුණුවට යන්න තියෙන ඉඩකඩ ඉරලා තියෙනවා. හැබැයි ඒ හා සමාන ලෙස බඳවා ගන්නා ලද අනික් වෛද්‍ය පීඨවල ඒ හා සමාන ලෙස බඳවා ගන්නා ලද කොළඹ වෛද්‍ය පීඨය, ජයවර්ධනපුර වෛද්‍ය පීඨය, රාගම් වෛද්‍ය පීඨය, පෙරදින වෛද්‍ය පීඨය, කරාපිටි වෛද්‍ය පීඨය ආදී වෛද්‍ය පීඨ තුල ඒ සමාන්තර සිසු කණ්ඩායම මේ වෙනකොට තමන්ගේ අධ්‍යයන කටයුතු ආවර කරලා සීමා වාසික පුහුණුවට සූදානම් වෙමින් තිබෙනවා. හැබැයි ඔවුන් සමග එකට උසස් පෙළ හදාරන ලද රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාස 8ක් තවදුරටත් වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ඔවුන්ගේ මුළු වෛද්‍ය වෘත්තීය ජීවිතේම ඔවුන් විශාල
අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වෙනවා. සීමා වාසික පුහුණුවෙන් පසුව බඳවා ගැනීම කරන්නේ ඒ සීමා වාසික පුහුණුවට පත්වෙච්ච අය. ඒ නිසා රජරට වෛද්‍ය පීඨයේ සිසුන් රටේ අනෙක් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිසුන්ට වඩා අවුරුද්දක් පසුපසින් තමයි ඔවුන් වෛද්‍ය වෘත්තියට එළඹෙන්නේ. එතකොට උසස් වීම ඔවුන්ට වෙනත් විශේෂඥ වෛද්‍ය පුහුණු සඳහා සම්පූර්ණ කළ යුතු කාලය මේ සියල්ල ඒ සමාන්තර අනෙක් දරුවන්ට වඩා අවුරුද්දකින් පිටුපසට යනවා. ඒ මුළු ජීවිත කාලෙටම එම දුවා දරුවන්ට බලපාන ප්‍රශ්නය. අපි අහන්නේ මේ ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍යවරයා හෝ කෝකටත් තෛල ලෙස මැදිහත් වෙන ජනාධිපතිවරයා හෝ මේ පිළිබඳ කවරක්ද කරේ? ඒ දරුවන්ගේ මුළු ජීවිතේම වසරකින් පසුපසට ඇදලා දානකොට ඒකට එරෙහිව ඒ දරුවෝ උද්ඝෝෂණය කරා අරගල කරා යන කවරක්වත් සඳහා නොවේ. තමන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන අවශ්‍යතාවය බවට පත් වී තිබෙන මහාචාර්ය ඒකකයේ ගොඩනගන්න කියලා. ඒ අනුව ඒකට උද්ඝෝෂණ නිරත වූ දරුවන් 6 දෙනෙක්ගේ පන්ති තහනම් කරා නවක වදේ දුන්නායයි කියන බොරු චෝදනා ඉදිරිපත් කරලා. ඇත්තෙම සිදු වී තිබුණු දේ තමයි එතන දරුවන් 6 දෙනෙක් ඒ මහාචාර්ය ඒකකයේ ලබා දීම සඳහා කරන ලද උද්ඝෝෂණවල ක්‍රියාකාරී නායකත්වයේ හිටපු දරුවන් 6 දෙනෙක් තමයි මේ ශිෂ්‍යභාවයේ අහෝසි කරලා තිබෙන්නේ. ඒ නිසා ඇත්ත ඒ දරුවන්ගේ ප්‍රශ්නට විසඳුම් දෙනව වෙනුවට කර තිබුණු දේ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මර්ධනය ඉල්ල කර. ඊළඟ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඔබ දන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනය හසුරුවන්නේ අපි දන්නවා අපේ රටේ උපකුලපතිවරයා කිව්වාට පසුව උපකුලපතිවරයාට තිබුණ සමාජ පිළිගැනීමක් ගෞරවයක් ඒ වගේම ඔහුගේ හැසිරීම ඒ උපකුලපතිවරුන්ගේ හැසිරීම ඔවුන්ගේ භාවිතාවන් රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරමින් තිබුණා. නමුත් අපේ රටේ බුද්ධිමය කේන්ද්‍රස්ථාන වන විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පාලන අධිකාරිවරයා වන උපකුලපතිවරයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු කරමින් තිබෙනේ උමතුවෙන් සහ පිස්සුවෙන් යුතුව. එනිසා ඔහු කාලාන්තරයක් මුළුල්ලේ එම විශ්වවිද්‍යාලය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරා. ඒ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන කටයුතු වලට විශාල ලෙස බාධා කරමින් තිබුණා. විශ්වවිද්‍යාලයක දුවා දරුවන්ගේ එදිනෙදා පැවරෙන සාමාන්‍යයෙන් පැවරෙන කාලසටහන අනුව දේශන ශාලාවලට යනවා. දේශන ශාලාවල අධ්‍යාපනට හදාරනවා. ඊට අනුව පොතපත පුස්තකාලයේදී පරිහරණය කරනවා. ඒ අනුව පුනරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා. මෙහෙම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් තියෙන දරුවෙකුට. හැබැයි ඒ වගේම විශ්වවිද්‍යාල දුවා දරුවන්ට ඊට පරිබාහිරව විශාල ක්‍රියාකාරකම් ගණනාවක් විශ්වවිද්‍යාල තුරු නිරත වෙනවා. ඒ අනුව තමයි විශ්වයේ ජය ගන්න පුළුවන් සිසුවෙක් නිර්මාණය වෙන්නේ. හැබැයි වර්තමාන උපකුලපතිවරයා කිසිදු බාහිර ක්‍රියාකාරකමට එම විශ්වවිද්‍යාලය තුළ ඉඩකඩ දුන්නේ නැහැ. අඩුම තරමේ වීදි නාට්‍යයක් නිර්මාණය කරන්න, කලාවුලක් පවත්වන්න, විශ්වවිද්‍යාලයට නාට්‍යයක් ගෙනෙන්න, සමහර විවිධ සමාජ කතිකාවට පත්වෙන සම්මන්ත්‍රණයක් පවත්වන්න මේ කිසි දෙයකට එම උපකුලපතිවරයා ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනට ඔහු උම්මන්තකෙක් ලෙස හැසිරෙමින් සිසුන් පසුපස හඹා යන දඩබල්ලෙක්සේ තමයි හැසිරෙමින් තිබුණේ. ඒ తත්වය තමයි විශ්වවිද්‍යාලය තුල ඉතාමත් බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය කරා. එම උපකුලපතිවරයා ශිෂ්‍යයන්ගේ නේමාසිකාගාරවලට කඩා පනිනවා. හාමුදුරන් වහන්සේලගේ නේමාසිකාගාරවලට කඩා පනිනවා. සාමාන්‍ය සිසුන්ගේ නේමාසිකාගාරවලට කඩා පනිනවා. එහෙම අපේ රටේ උපකුලපතිවරු හිටියේ නෑ. පරිපාලන ක්‍රමවේදය අනුව ඒ හැම ශාලාවකටම ශාලාධිපතිවරයෙක් ඉන්නවා. සබ්බෝඩන් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි එහි පාලන කෙනෙක්. නමුත් මොහු උම්මන්තකෙක් ලෙස ඒ සියල්ලම කඩා පනිමින් තිබුණා. එම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවකට නිදැල්ලේ කතා බහ කරමින් ඉඳ දෙන්නේ නැහැ. ඒ වගිල්ල කැමරාගත කරනවා. ඊට පස්සේ වුන් පරීක්ෂාවට භාජනය කරන්න කළු බෝවිල රෝලට යවනවා. උන්ගේ ශාරීරික මොකද්ද සිද්ධ වී තිබෙන්නේ කියලා බලන්න. මේ විදිහට උම්මන්තකෙක් ලෙස කටයුතු කිරීම හරහා එම විශ්වවිද්‍යාලය තුල ඉතාමත් බරපතල ගණන් නොසන්සුන්තාවයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නොසන්සුන්තාවය තමයි ඒ පීඩාකාරී ස්වභාවය තමයි ශිෂ්‍යයන්ගෙන් පිටවීමට පටන් අරගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි රුහුණු විශ්වවිද්‍යාලය. කාලාන්තරයක් මුළුල්ලේ සිට රුහුණු විශ්වවිද්‍යාලය ඉල්ලා සිටිමින් තිබුණා. තමන්ගේ බරපතල නේමාසිකාගාර ගැටලුවක් තිබෙනවා. සාමාන්‍ය කොළඹ විශ්වවිද්‍යාලයක් ගත්තොත් අඩුම තරමේ ආසන්න නිවාසාරී
බෝඩින් කාමර ලෙස දෙන්න සූදානම් පරිසරයක් තිබෙනවා. නමුත් රුණු විශ්වවිද්‍යාලවලට එහෙම පරිසරයක් හරි හිගයි. ඒ නිසා ඔවුන්ට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා විධිමත් නවාතැනක් නැති ගැටලුව තිබෙනවා. ඒ දරුවන්ගේ සාධාරණ ගැටලුව. ඒ ගැටලුව පිළිබඳ අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ශිෂ්‍යයන් උද්ඝෝෂණය කරමින් තිබුණා, දැනුවත් කරමින් තිබුණා, උපකුලපතිවරයා ඇතුළු පාලක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරමින් තිබුණා. ඒ කිසිදු ඉතිකිරීමක් කරේ නැහැ. ඒකට එරෙහිව ශිෂ්‍යයන්ට පාරට බහින්න සිද්ධ වෙලා තිබෙනවා. සබර්ගම විශ්වවිද්‍යාලය ඔබට ඒ පරිසරයට ගියොත් එය ඒ විශ්වවිද්‍යාලයක්ද කියලා හිතා ගන්න බැරි තරමේ ඉතාමත් අවිධිමත් තත්වයකට පත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා සබර්ගම විශ්වවිද්‍යාලය තමයි අපේ රටේ එකම ක්‍රීඩා උපාධිය දෙන ආයතනය. කියන්නේ අපේ රටේ අධ්‍යාපනය අපි දන්න ශාස්ත්‍ර පුළුල් වෙනවා. ශාස්ත්‍ර පුළුල් වෙනකොට වැදගත් උපාධියකට හඳුන්වා දෙන්න පටන් ගත්තා ක්‍රීඩාව සඳහා උපාධිය. ඒකට ක්‍රීඩාව සඳහා උපාධියක් ලබා දීම සඳහා තිබෙන එකම පාඨමාලාව තිබෙන්නේ සබර්ගම විශ්වවිද්‍යාලයේ. හැබැයි ක්‍රීඩා පිටියක් නෑ. ඉතින් ක්‍රීඩා පිටියක් නැති විශ්වවිද්‍යාලයකින් ක්‍රීඩා උපාධියක් දෙන තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඒ නිසා ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ නියමිත ප්‍රමිතියට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ඉල්ලමින් තමයි ඔවුන් කටයුතු කරමින් තිබුණේ. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ඒ වෙනුවට කරපු දේ තමයි ක්‍රමානුකූලව අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරමින් ආවා. මාගාව තිබෙනවා පසුගිය කාලේ බැලුවොත් ඔබට දකින්න පුළුවන් රජයේ මුළු වියදම් වලින් 2009 වසරේ 1.53යි 1.53යි ප්‍රතිශතයක් ලෙස වියදම් කරේ අධ්‍යාපනයේ වෙනුවෙන් 2010 2.3යි 2012 2.4යි දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය සඳහා රජයේ මුළු වියදම් වලින් 2009 1.03ක් වියදම් කරා. 2010 1.12ක් වියදම් කරා. 2011 1.17ක් ප්‍රතිශතයක් ලෙස වෙන් කරා. මේ අවුරුද්දේ 1.1 දක්වා අඩු කරලා තිබෙනවා. මේ ගිය අවුරුද්දේ රාජ්‍ය වියදම් වලින් වෙන් කරන ලද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි 2012 වසර සඳහා වෙන් කරලා තිබෙන්නේ. එය කිසිසේත් ඒ සියල්ල පුනරාවර්තන වියදම් එක්ක සංසන්දනය කරලා බලුවට පස්සේ. නමුත් වැදගත් වෙන්නේ ප්‍රාග්ධන වියදම් කොච්චර වෙන් කරලා තිබෙනවද? අලුතින් ගොඩනැගිලි ඉදිරිපත් කරන්න, අලුතින් විද්‍යාගාරයක් ආරම්භ, අලුතින් පරීක්ෂණාගාරයක් ආරම්භ කරන්න, අලුතින් ප්‍රාග්ධන කටයුතු සඳහා වෙන් කළ තියෙන තාමත් සොච්ච මුදල් ප්‍රමාණය. ඒ නිසා මේ අධ්‍යාපනයට මුදල් වෙන් නොකිරීමෙන් ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ පුළුල් කිරීමට අවශ්‍ය වෙන ඥානය ඒ සැලසුම් සකස් නොකිරීම හේතු කොටගෙන ඒ විශාල අර්බුදයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණේ ක්‍රමානුකූලව අපේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවට්ටමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳවට්ටමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළත් වීම සඳහා තියෙන දරුවන්ට ඒ විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි තියෙන හැඟීම බිඳවට්ටමින් යන ගමනක නිරත වෙමින් තිබුණා. ඒ අන් කවරක් සඳහාවත් නොවේ අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරමුණින් තමයි මේ ඇති කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි එස්.බී. දිසානායක අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබුණා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඒ සඳහා පනත් සකස් කරන්න ඕ සූදානම් කියලා. ඒ සඳහා ලෝකයේ බොහෝ උදාහරණ ගනිමින් තිබෙනවා. හැබැයි ඔබ හිතන්න ලෝකේ මුදලාල්ලා විසින් ආරම්භ කරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාල නැති තරම් එංගලන්තයේ තියෙන එක විශ්වවිද්‍යාලය. ඕස්ට්‍රේලියාවේ තියෙන විශ්වවිද්‍යාල දෙකයි. ඇමරිකාවේ විශ්වවිද්‍යාල 37ක් තියෙනවා ප්‍රාන්ත වශයෙන් ඉතාමත් නම් නොමැති විශ්වවිද්‍යාල. පිළිගැනීමක් නැති විශ්වවිද්‍යාල තියෙනවා ලාභ අපේක්ෂාවෙන් ආරම්භ කරන ලද විශ්වවිද්‍යාල. හැබැයි ලෝකයේ තියෙන විශ්වවිද්‍යාල මුදලට උපාධි දෙන විශ්වවිද්‍යාල තිබෙනවා. හැබැයි මේ විශ්වවිද්‍යාල ආරම්භ කරලා තියෙන්නේ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. එක කාලයකදී 1800 ගණන් වල ඇමරිකාවේදී විශේෂයෙන්ම එක් ආගමික ප්‍රවණතාවයන් තිබෙන කාලේ ඒ ආගමික ප්‍රවණතාවයන් වර්ධනය කිරීම සඳහා තමයි ඒ ආගමික සංස්ථා විසින් ඒ සමාජ සංස්ථා විසින් තමයි එම විශ්වවිද්‍යාල ආරම්භ කරේ. අපේ ගත්තොත් ඔබ දන්නවා කතෝලික ආගම මූල කොටගත් පාසල් පද්ධතියක් ගොඩ නැගුණා. කේරි විද්‍යාලය, සෙන්ට් ඇන්ස් විද්‍යාලය, සෙන්ට් තෝමස් විද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාල කීපයක්, මේ පාසල් කීපයක්. මේ විද්‍යාල ආරම්භ කරේ ආගමික පදනමකින්. තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න එහෙම ආරම්භ කර විද්‍යාල තිබෙනවා. ඒ වගේම ළමයි ලෝකයේ විශ්වවිද්‍යාල තිබෙන එවැනි විවිධ සමාජ සංස්ථා විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල. හැබැයි ලෝකයේ පෞද්ගලික මුදලාල්ලා විසින් ලාභය අපේක්ෂාවෙන්
විශ්වවිද්‍යාල ආරම්භ කරලා තිබුණා නම් ඒවා සාර්ථක වෙලා තිබෙනවා. එක්සත් ජනපද විශ්වවිද්‍යාල 37ක් පමණ තිබෙනවා. ඒවා ඇවිල්ලා ඉතාමත් ප්‍රාථමික විශ්වවිද්‍යාල. ඒවා ලෝකේ නම ගියපු කිසිදු විශ්වවිද්‍යාලයක් නැහැ. එංගලන්තේ එක විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ දෙකයි තිබෙන්නේ. එනිසා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල මතය වැරදි මතයක්. හැබැයි ආණ්ඩු උත්සාහ කරමින් තිබුණේ මොකද්ද? ඒ වෙනුවට ක්‍රමානුකූලව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කරේ තිබෙන මානසිකත්වයේ බිඳවට්ටලා උත්සාහ කරමින් තිබුණේ රාජ්‍ය විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවට්ටලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට දොරටු විවෘත කරන්න. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාල එන්න ඕන. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන. ආරම්භ කරන ඔවුන්ට තියෙන්න ඕනේ ආරම්භ කිරීමට අවශ්‍ය වෙන සංචිතයක් තියෙන්න ඕන. කවුද ගන්නෙ ඒක? දැන් ඔබ දන්නවා. සබම් විකුණන්න නම් රෙදි හොදන අය සහ සබන් ගාන අය ඉන්න ඕන. එහෙම නැතුව සබන් කම්පැනියක් පවත්වාගෙන යන්න බෑ. ටින් මාළු විකුණන්න නම් ටින් මාළු මිලදී ගන්න නම් කවුරු හරි කෙනෙක් ටින් මාළු ආහාරයට ගන්න පිරිසක් ඕන. ඒ විදිහටම තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතනය පෞද්ගලික උපාධියක් ප්‍රදානය කරන්න නම් පෞද්ගලික උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන සංචිතයක් තියෙන්න ඕන. ඒ සංචිතය තමයි උසස් පෙළ සමත් වෙන පිරිස. ඒතර උසස් පෙළ සමත් වෙන පිරිස විශ්වවිද්‍යාල වලට ගියාට පස්සේ ඒ සංචිතේ හීන වෙනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ගියාට පස්සේ. ඒ නිසා තමයි ආණ්ඩුවේ සැලැස්ම බවට පත් වෙලා තිබෙන්නේ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳවට්ටලා පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා වෙළඳපොළ ලොකු කරන්න. ලොකු වෙළඳපොළ සංචිතයක් හදලා දෙන්න පෞද්ගලික විශ්වවිද්‍යාල දොරටු විවෘත කරන්න. මෙහෙම කිරුවට SB දිසානායක අමාත්‍යවරයා කියනවා පෞද්ගලික උපාධි ප්‍රදානය කරන්න දැන් තියෙන පනතෙනුත් පුළුවන් තමයි. දැන් තිබෙන පනතෙනුත් ඇක්වයිනස් ආයතනයේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරනවා. හැබැයි විශ්වවිද්‍යාලයක් ලෙස සලකනවාද? කැලණි විශ්වවිද්‍යාලයෙන් දෙන ශාස්ත්‍රවේදී උපාධියයි ඇක්වයිනස් ආයතනයෙන් දෙන ශාස්ත්‍රවේදී උපාධිය අතර බරපතල ගුණාත්මක වෙනස්කමක් තිබෙනවා. මොකද ඇක්වයිනස් එකෙන් දෙන උපාධිය අපේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියකින් දෙන උපාධිය ලෙස සමාන්තර කොට නැහැ. නිසා ඒක තියෙන්නේ ඉතාමත් සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයකට ගියත් ජාතික විශ්වවිද්‍යාලය කවරක්ද කියලා තමයි උපාධියට ගුණාත්මක වටිනාකමක් ලැබෙන්නේ. එය ඇක්වයිනස් ආයතන උපාධියට එහෙම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩු මේ පනතෙන් කරන දේ තමයි ආණ්ඩු මේ ඉදිරිපත් කළ තියෙන පනත මේ පනතෙන් කරන දේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවල සහ ජාතික විශ්වවිද්‍යාල වලින් දෙන උපාධිය එක තැනකින් අධීක්ෂණයට ලක් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ උපාධි දෙකටම සම අගයක් පළවෙනි අවස්ථාවේදී ලබා දෙනවා. දැන් තිබෙන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්ණායකයන් අලුත් පාඨමාලා පරිපාලනය සියල්ලම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා මෙහෙවනවා. ඒකට තිබෙන ව්‍යුහය. හැබැයි ඇක්වයිනස් ආයතනේ තමන්ගේ ඩිරෙක්ටර් බෝඩ් එකක් විසින් එක මෙහෙවනවා. එතකොට ඒකට තියෙන අඩු වටිනාකම. හැබැයි මේ පනතේ මොකද්ද කරන්න හදන්නේ? මණ්ඩලයක් හදන මේ පනතෙන් ඒ පනතේ මණ්ඩලයට සමාජික 11 දෙනෙක්. සමාජිකයන් 11 දෙනෙක් මේ මණ්ඩලයට ඇතුළත් වෙනවා. එහින් 9 දෙනෙක් අමාත්‍යවරයා විසීම විවිධාකාරයෙන් පත් කරන පුද්ගලයන්. ඒ නිසා අමාත්‍යවරයාට ඍජුව මේ විය හැකි මණ්ඩලයක් පත් කරනවා. මේ මණ්ඩලයේ විසින් තමයි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියත් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියත් එකට මෙහෙවනවා. ඒතර මේ පනතේ පළවෙනි පියවරේ මොකද කරන්නේ? ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධියෙත් පෞද්ගලික උපාධියත් සමාන්තර අගයකට ගෙනියනවා. ඒතර පළමු පියවරම තමයි අද පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතනයන් පිළිබඳ තිබෙන ඒ උපාධියට තිබෙන අඩු වටිනාකම සමාන්තර වටිනාකමක් හැටියට එකම බොඩියකින් මේවීමෙන් එකම ව්‍යුහයකින් අධීක්ෂණය කිරීමෙන් ඇති කරනවා. ඒ තමයි මේ පනතෙන් කරන පළවෙනි පියවර. ඊළඟ පියවර මොකද්ද? මේ පනතෙන් ඒ බොඩියකට ඒ ව්‍යුහයට දෙන විශාල බලයක්. එකක් තමයි ඒ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ ස්ථාවර කිරීම. මේ ප්‍රමිතීන්ට අවශ්‍යයි කියලා. එතකොට එතනින් ගුණාත්මක භාවයක තැනකට ගෙනියන්නේ. දෙක ඊළඟ තමයි වැදගත්ම දේ තමයි කවර විශ්වවිද්‍යාලයක කවර පාඨමාලාවක් වැසිය යුතුද ආරම්භ කළ යුතුද කියලා තීරණය කරන්නේ මේ ව්‍යුහයේ. එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පාඨමාලාව පවත්වාගෙන යා යුතුද නැද්ද කියලා තීරණය කරන්න ව්‍යුහය දීලා තියෙනවා මේ මණ්ඩලයට දීලා තිබෙනවා. එතකොට අපේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වන යම් පාඨමාලාවක් වසා දමලා අවශ්‍ය නම් ඒ පාඨමාලාව පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලබා දෙන්න පුළුවන්. ඒකට අමාරුයි. දුවන පාඨමාලාවක් නතර කරලා
පෞද්ගලික විශ්වවිද්‍යාලවල පමණක් ඒ පාඨමාලාව දෙන එක ලේසි වෙන්නේ නැති වේවි. නමුත් වැදගත්ම දේ තමයි නව පාඨමාලා ආරම්භ කරනවා. ඔබ දන්නවා අධ්‍යාපනය කියන්නේ පුළුල් වෙන ශාස්ත්‍රයක්. එක කාලයක විද්‍යාව, ප්‍රජාචාරය, සමාජ අධ්‍යයනයේ ඉතිහාසය වැනි සීමාවන් වලට තිබුණු අධ්‍යාපනයේ ක්‍රමානුකූල ලෝකයේ දැනුම වර්ධනය වීමත් එක්ක විවිධ ශාස්ත්‍ර වලට පැතිරෙනවා. අලුත් ශාස්ත්‍රයක් තමයි කොම්පියුටර් ශාස්ත්‍රය. ඒක අලුත්ම ශාස්ත්‍රයක්. ඒ වගේම තමයි ක්‍රීඩා උපාධිය දෙන ශාස්ත්‍රය. අලුත්ම ශාස්ත්‍ර. ඒ නිසා අධ්‍යාපනය කියන්නේ එකතැන පල් වෙන චිරාගත සම්ප්‍රදායන් ලෙස පවත්වාගෙන යන පාඨමාලාවක් නොවේ. ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක විවිධ පරිවර්තනයන් ලක් වෙමින් යන අලුත් නව පාඨමාලාවන් අධ්‍යාපන ශාස්ත්‍රෙ බිහි වෙනවා. දැන් මේ ආයතන විවිධ තීරණය කරොත් අලුතින් ගොඩනැගෙන නව පාඨමාලාවල් ආරම්භ කිරීමේ බලය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විතරක් දුන්නොත්. ඒතකොට නූතන අධ්‍යාපන දෙන ආයතන බවට පත් වෙන මොකද්ද? පෞද්ගලික විශ්වවිද්‍යාලය. සාම්ප්‍රදායික අධ්‍යාපන දෙන ආයතන බවට පත් කරන මොනවද? ජාතික විශ්වවිද්‍යාලය. හරියට අපේ රටේ අධ්‍යාපනය තිබුණ එක වෙලාවකදී පිරිවෙන් අධ්‍යාපනයට විශාල බලයක් තිබුණා. හැබැයි ජාතික පාසල් පද්ධතිය දියුණු වෙලා වර්ධනය වෙලා එනකොට පිරිවෙන් අධ්‍යාපනයේ තිබුණු බලය හීන වුණා. එදා පිරිවෙන් අධ්‍යාපනයේට අද තියෙන පිරිවෙන් විභාග වලට විශාල සැලකිල්ලක් නැහැ. ඒක ටිකක් සාම්ප්‍රදායික විභාගයන් බවට පත් වෙලා තිබෙනවා. ඒතකොට පිරිවෙන් අධ්‍යාපනයට කවරක්ද උනේ? ජාතික පාසල් පද්ධතිය වර්ධනය වීම, අලුත් පාඨමාලා ජාතික පාසල් පද්ධතිය හඳුන්වා දීම හරහා පිරිවෙන් අධ්‍යාපන පාඨමාලා සාම්ප්‍රදායික පාඨමාලාව බවට පත් වී තිබෙනවා. ඒතකොට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හරහා සිද්ධ වෙන්නේ ජාතික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ එවැනි සාම්ප්‍රදායික පාඨමාලාවන් පවත්වාගෙන ආයතන බවට පත් කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතන මොකද්ද කරමින් තිබෙන්නේ? නූතන නව දැනුම කේන්ද්‍ර කරන මධ්‍යස්ථාන බවට පත් කරනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැදගම්මකට නැති ආයතන බවට පත් වෙලා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය රටේ නූතනම දැනුම ගෙනත් දෙන වඩා වටිනාකම් සහිත උපාධි නිර්මාණය කරන ආයතන බවට පත් කරන මේ කරා. ඒකේ මොකද්ද සිද්ධ වෙන්නේ? අද අපේ රටේ විශාල ආදායම් බෙදියාම විෂමතාවයක් තිබෙනවා. ඔබ දන්නවා අපේ රටේ ඉහළම පවුල් 10% රටේ ජාතික ආදායමින් 38ක් භුක්ති විඳිනවා ආසන්න වශයෙන් ගත්තොත්. පහළම පවුල් 10%ට හම්බෙන්නේ රටේ ජාතික ආදායමෙන් 1.4යි. ඉතාමත් බරපතල ආදායම් බෙදියාම විෂමතාවයක් තිබෙන රටක් අපේ රට. හැබැයි එවැනි ආදායම් බෙදියාම විෂමතාවයක් තිබුණත් අඩු ආදායම්ලාභී දුවදරුවන්ට ඒ පවුල් වල දුවදරුවන්ට ඉදිරියට යන්න ඉනිමගක් ලෙස ප්‍රවේශයක් ලෙස තිබුණේ නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය හරහා තමයි පුළුවන්කම ලැබුණේ ඈත ගම්මානවල ඉපදිච්ච දුවදරුවන්ට පවා රටේ ඉහළම ශාස්ත්‍ර වලට යන්න. ඒ අනුව තමයි අපි හැමදාමත් කියන හංගුරන්කෙත ගොවියෙක්ගේ දරුවක් හිටියට SBට පොරමඩුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයට ගිහිල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙන්න පුළුවන්. මැදවච්චි ඉපදුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ගාමිණී සමරනායකට එතුමා කියන පරිදිම උදේට දිවුල් ගෙඩිය පුච්චලා කාලා ඉස්කෝලේ ගියේ එතුමට අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයට පත් වෙන්න ඉඩකඩ ලැබුණේ මේ නිදහස් අධ්‍යාපන හේතු කොටගෙන. ජම්බුගස් මුල්ලේ ඉපදිලා ඈත කඩුවෙල පළාතේ පාසලකට ගිහපු බන්දුල ගුණවර්ධනට පස්සේ ලුබිනි මහාවිද්‍යාලයට ගියා. එතුමාට අපේ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් වෙන්න ලැබුණේ ඉඩකඩ විවෘත වුණේ මේ නිදහස් අධ්‍යාපන හේතු කොටගෙන. අද අපේ රටේ පරිපාලන සේවයේ සහ ඉහළ රාජ්‍ය සහ පෞද්ගලික සේවයේ විශාල ප්‍රමාණයක් ගැමි දුවදරුවන්ට ග්‍රාමීය දුවදරුවන්ට ඉහළ තලයකට එන්න දොරටු විවෘත කිරීම නිදහස් අධ්‍යාපනය. ඒ නිසා මේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා තමයි මේ පනත සකස් කරලා තිබෙන්නේ. ඒ නිසා ඒට එරෙහි වරගලයක් අද තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල ප්‍රමාණයක් අපිත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බහුතරයක් අද ගත්තොත් ග්‍රාමීය වශයෙන් පාසල් වලින් අධ්‍යාපනය හදාරලා ඉහළට ආපු ආචාර්යවරු පරම්පරාවක් ඉන්නවා. ඔවුන් සැබවින්ම මේ පනතට එරෙහිව කටයුතු කරන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන් 17 වනදා සංකේත වැඩවර්ජනයකට මේ නිදහස් අධ්‍යාපන පනතට එරෙහිව සංකේත වැඩවර්ජනයකට යන්න සූදානම් බව ඔවුන් එක විවිධ අවස්ථාවලදී කරන සාකච්ඡා අනුව අපට දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම 19 වෙනිදා අනධ්‍යයන සේවක මණ්ඩලයත් යම් යම් වෘත්ති ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්න සූදානම් වෙලා තිබෙනවා. ඒකට එරෙහිව අපේ රටේ ශිෂ්‍යයන් අරගලයක උද්ඝෝෂණ නිරත වෙමින් තිබෙනවා. ඒ නිසා ශිෂ්‍යයන්ගේ අරගලය ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණය
කේන්ද්‍රගත විය යුතුයි. මෙන්න මේ නිදහස් අධ්‍යාපනයේ වැළලීම සඳහා ගෙන එන කුමන්ත්‍රණයට ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයට එරෙහිව ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණය ඒ දිශාවට කේන්ද්‍ර වෙන්නේ නැතුව වෙන වෙන දිශාවල් වලට එක්ක ජපුරු උපකුලපතිවරයා ඉලක්ක කරගෙන එහෙම නැත්නම් සබරගමුවේ ශිෂ්‍ය උපදේශකවරයා ඉලක්ක කරගෙන වෙන වෙන පාරවල් වලට හැරවීමේ සැලැස්මක් ආණ්ඩුවේ තිබෙනවා. ඒ නිසා අපි ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ශිෂ්‍ය දුවදරුදරියන්ගෙන් ඉල්ලා සිටිනේ ආණ්ඩුවේ එම කුමන්ත්‍රණයට අහු වෙන්න එපා. ආණ්ඩුව Tamanට හිතවත් සමහර ශිෂ්‍ය කණ්ඩායම් යොදවා ගනිමින් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා මේ ශිෂ්‍යයන්ගේ අරගලය නිදහස් අධ්‍යාපන සුරකීමේ දිශාවට එල්ල වෙමින් යනවා වෙනුවට විවිධ පැතිවලට කුඩා සිදුවීම් දිශාවට යොමු කිරීමේ සැලැස්මක වුවමනාවක ආණ්ඩුව සිටිනවා. ඒ කුමන්ත්‍රණයට ශිෂ්‍යයන්ට අසු වෙන්න එපයි කියලා අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා. ආණ්ඩුවට එරෙහිවන දමා දැක්කා SB සානායක අමාත්‍යවරයා කියලා තිබෙනවා ශිෂ්‍යයන් සරසවි සිසුන් ගස් බඳින්න උන සූදානම් කියලා. එතකොට ඇත්තටම මේ රටේ ජනතාව දන්නවා දැන් ගස් බඳින්න ඕන කවුද කියලා. දැන් මේ ගස් බඳින්න සූදානම් වෙන්නේ සැබවින්ම ගස් බැඳවිය යුතු පුද්ගලයා. ගස් බැඳලා විතරක් නෙවෙයි බඳින ගහගාවට ගිහිලා පුන්නකු බාල්දිකුත් දෙන්න ඕන. එවැනි පිරිසක් තමයි අද සරසවි ශිෂ්‍යයන් ගස් බැඳීම පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ ප්‍රකාශ, ඔවුන්ගේ මුග්ධභාවය බලන්න ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකුට හෝ අමාත්‍යංශයක් මෙහෙමන ලද පුද්ගලයෙකුට ගැළපෙන ස්වභාවයක්ද තිබෙන්නේ. ඉතාමත් පහත IRC කාර්යයක් හැටියට හැසිරෙන අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒකටම තක ගැළපෙන උපකුලපතිවරයෙක් ඉන්නවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මේ විදියට තත්ත්වයන් ඇති කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන මේ ශිෂ්‍ය අරගල වලට විවිධ ලේබල් අලවන්න. කොටි සංවිධානයේ සම්බන්ධයයි ලේබල් අලවන්න. විවිධ කඩා කප්පල්කාර වමනාවෙන් හැසිරෙන පිරිස්වල සම්බන්ධයක් මේකට තියෙනවායයි කියලා මේ සම්බන්ධය හදන්න මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් තිබෙනවා. ජනතා විමුක්ති පුරන අපේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ශිෂ්‍යයන් ඉන්නවා. ශිෂ්‍ය සභාව තුල ශිෂ්‍යයන්ගේ එකමුතු තිබෙන විවිධ ව්‍යුහයන් තුල කවර දේශපාලන ව්‍යාපාරික මතමතාන්තර තිබෙන එක ඇත්ත. හැබැයි ඔවුන් අරගලයේදී තමන් අතර තිබෙන දේශපාලන මතවාද පසෙකින් තබලා ඔවුන් ප්‍රමුඛකට ගත යුතුයි නිදහස් අධ්‍යාපනය පිළිබඳ අරගලයේ. එවැනි ප්‍රමුඛතාවය සතු තමයි ඔවුන් කටයුතු කරමින් තිබෙන්නේ. හැබැයි ආණ්ඩුව ඉතාම නරකපන්නේ කෝකට තෛලයේ ලෙස අලවන විවිධ වර්ගයේ ලේබල් අලවන්න උත්සාහ කරමින් තිබෙනවා. මර්ධන දියත් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එවැනි ලේබල් ඇලවීම පසෙකලා එවැනි මර්ධන ක්‍රියාමාර්ගවල පසෙකලා ශිෂ්‍යයන්ගේ සැබෑ කන හඬට ඇහුම්කන් දෙන්න. දැන් මම දැක්ක ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා මේ පනත ගෙනෙන්න සූදානමක් නැහැ කියලා. දැන් මේ පනත ගෙනෙන්න සූදානමක් නැහැ. විවිධ පාර්ශ්වයන් එක සාකච්ඡා කරනවා. සාකච්ඡාව එකඟතාවයකින් තොර මේ පනත ගේන්න සූදානම් නැහැ කියලා. අපි සතුටු වෙනවා අසීමිත විධායක බලය තිබෙනවා යයි කියන පාර්ලිමේන්තුවේ විවිධ වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් විකෘති 3-2කට එහා ගියපු බලයක් නිර්මාණය කරගෙන තියෙන ආණ්ඩුවට తాවකාලිකව හෝ එහි ප්‍රධානියට ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කරන්න සිදුවීම මෙය පසකින් තබනවා කියලා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ පනත පැත්තකින් තියනවද නැද්ද කියන එක නෙවෙයි. ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද? ඒකයි වැදගත්කම තිබෙන්නේ. පසුගිය අයවැය විවාදයේදී උසස් අධ්‍යාපනය පිළිබඳ විවාදයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අයවැය විවාදය කියලා කියන්නේ ආණ්ඩුවක ප්‍රතිපත්ති සහ දර්ශනයන් රටටත් ජනතාවටත් ඉදිරිපත් කරන අවස්ථාව. ඒ අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිපත්තියක් ලෙස රජය පිළිගන්න බව ප්‍රකාශ කරා අධ්‍යාපනයේ පෞද්ගලිකකරණ දිශාවට යොමු කරන්න ලෑස්ති කියලා. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක. ඒ ප්‍රතිපත්තියට අවශ්‍ය වෙන රැකවරණ දෙන්න තමයි මේ පනත හදන්නේ. දැන් පනත අයින් කරගත්තට වැඩක් නැහැ. తాවකාලිකව පස්සට දානවා කියුවට වැඩක් නැහැ. වැදගත්කම තියෙන්නේ මොකද්ද? ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් කරනවද? ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හෝ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා දිරිගැන්වීමට හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි. වැදගත් වෙන්නේ පහුගිය අගෝස්තු මාසයේ 30 වෙනිදා තියෙන පනතට අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. SB සානායක අමාත්‍යවරයාගේ අත්සනිය යුතුව.
තිබෙන පනතේ 70 වෙනි වගන්තියට අනුව ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ඒ ගැසට් නිවේදනයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පිළි අරගෙන තිබෙනවා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය උපාධියක් පිරිනැමීමට සුදුසුකම් තිබෙන ආයතනයක් බව. දැන් පෞද්ගලීකරණ පනත ඉවත් කරගන්නවා කියලා ජනාධිපතිවරයා කියනවා తాවකාලිකව. හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගැනීම සඳහා ගැසට් නිවේදනයක් එස්.බී. අමාත්‍යවරයා පහුගිය 30 වෙනිදා නිකුත් කරලා පහුගිය අගෝස්තු මාසයේ 30 වෙනිදා නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව නීතිමය රාමුව පස්සක තිබ්බත් ප්‍රායෝගිකව කරමින් තිබෙන දේ තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රටට ප්‍රකාශ කළ යුතුයි ප්‍රතිපත්තියක් ලෙස Taman අධ්‍යාපන පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන බවටත් ඒ වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාල සහ ජාතික අධ්‍යාපන පද්ධතිය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් ලබා දෙන සූදානම් බව. එහෙම නැතුව මේ ලියවිල්ල පැත්තකින් තිබ්බයි කියලා මේ අධ්‍යාපනයේ හඹාගෙන එන මේ ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. මේ නතර වෙන්න නම් රජය අධ්‍යාපනය කරි තමගේ ප්‍රතිපත්තිය රට ඉදිරිපත් කළ යුතුයි.